දවසේ අපි මේ අපගේ YouTube channel එක ඔස්සේ ඔබට ජාති ගිණුම්කරණය යන විෂයයක තමයි ඉදිරිපත් කිරීමට සූදානම් සිටින්නේ. ඇත්තටම තමයි මේ ජාතික ගිණුම්කරණය යන විෂය ගත්තොත් විෂය කොටස ගත්තොත් ඇතැම් ළමුන් ගොඩක් විභාගෙදී මේක මගහරින කොටසක් තමයි මේ ජාතික ගිණුම්කරණයේ ප්‍රශ්නය කියන්නේ. ඉතින් අපි අද අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් සිටින්නේ මේ ජාතික ගිණුම්කරණය යන විෂය ඒකකයේ නිෂ්පාදන ප්‍රවේශය සහ ආදායම් ප්‍රවේශය කියන ඒකක දෙක. අපි වියදම් ප්‍රවේශය ඉදිරිපත් කරන වෙනත් වීඩියෝ වලින්. ඉතින් අපි අද ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ජාතික ගිණුම්කරණයේ නිෂ්පාදන ප්‍රවේශයයි ආදායම් ප්‍රවේශයයි. හරි. අපි බලමු මුලින්ම මේ ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ළමයි මොකද්ද මේ ජාතික ගිණුම්කරණය කියන්නේ? ඇත්තටම කිව්වොත් ජාතික ගිණුම්කරණය කියන්නේ රටක ආදායම් නිෂ්පාදන ආදායම් වියදම් යන ප්‍රවේශ තුනෙන් රටක නිමවුමේ අගය ගණනය කිරීම. නිෂ්පාදන ආදායම් වියදම් යන ප්‍රවේශ තුන ඔස්සේ රටක සමස්ත නිමවුමේ අගය ගණනය කිරීම තමයි මේ ජාතික ගිණුම්කරණය කියලා අපි හඳුන්වනු ලබන්නේ. ඉතින් මේ ජාතික ගිණුම්කරණයේ පළවෙනි ප්‍රවේශය තමයි නිෂ්පාදන ප්‍රවේශය. निष्पादन प्रवेश आदायम प्रवेश वियदम प्रवेश මෙන්න මේ ප්‍රවේශ තුනෙන් තමයි රටක ජාතික නිමවුම ගණනය කරන්නේ. එතකොට මුලින්ම නිෂ්පාදන ප්‍රවේශය. හැබැයි මේ ප්‍රවේශ තුනම මේ ප්‍රවේශ තුනෙන්ම එන අගය එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රවේශයෙන් ජාතික ගිණුම්කරණය හැදුවත්, ආදායම් ප්‍රවේශයෙන් ජාතික ගිණුම්කරණය හැදුවත්, වියදම් ප්‍රවේශයෙන් හැදුවත් මේ ප්‍රවේශ තුනෙන්ම හදන සමස්ත නිමවුමේ අගය හැමතිස්සෙම එකක් වෙන්න ඕනේ. ඇත්තටම ඇතැම් විභාග අවස්ථාවලදී මේ කියන චක්‍රීය ප්‍රවාහයක් යටතේ මේ නිෂ්පාදන ආදායම් වියදම් යන ප්‍රවේශ තුනෙන් එන අගය සමානයි පෙන්වන්න කියලා. එතකොට මම චක්‍රීය ප්‍රවාහයක් ඇඳලා පෙන්වන්නම්. උඩ තියෙනවා සාධක වෙළඳපොළ, යට තියෙනවා භාණ්ඩ වෙළඳපොළ, මේ පැත්තේ ඉන්නවා කුටුම්බ, මේ පැත්තේ ඉන්නවා ආයතන. මේක ළමයි වාමාවර්ත ප්‍රවාහය දක්ෂිනාවර්ත ප්‍රවාහය කියලා ප්‍රවාහ දෙකකින් සිද්ධ වෙනවා මේ ප්‍රවේශය. ඒතකොට ළමයි මෙතනින් වාමාවර්ත ප්‍රවාහය පටන් ගන්නෙ කුටුම්බ අංශයෙන්. දක්ෂිනාවර්ත ප්‍රවේශය පටන් ගන්නෙ ආයතනික අංශයෙන්. කුටුම්බ විසි සාධක වෙළඳපොළට සාධක සපයනු ලබනවා. සාධක සැපයීම. ආයතන විසින් සාධක වෙළඳපොළේ සාධක ඉල්ලනවා. සාධක ඉල්ලුම. ආයතන විසින් භාණ්ඩ වෙළඳපොළට භාණ්ඩ සපයනවා. භාණ්ඩ සැපයුම. මෙතන භාණ්ඩ ඉල්ලුම. එතකොට ළමයි මෙතන සාධක ආයතන විසින් සාධක වෙළඳපොළට සාධක ලබා දෙනවට දෙනවා සාධක වියදම්.
ඒක කුටුම්බ වලට ලැබෙන්නේ සාධක ආදායමක් වශයෙන්. කුටුම්බ විසින් භාණ්ඩ හා සේවා වලට පොලේ භාණ්ඩ මිලදී ගන්නවා. පරිභෝජන වියදම්. මෙතෙන්ට එනවා අලෙවි ආදායම. එතකොට ළමයි මේ චක්‍රීය ප්‍රවාහයෙන් යටතේ මුළු ආර්ථිකයේම සංසිද්ධි ක්‍රියාවලිය දැක්වෙනවා. එතකොට නිෂ්පාදන ප්‍රවේශයෙන් හැදුවත් ආදායම් ප්‍රවේශයෙන් හැදුවත් වියදම් ප්‍රවේශයෙන් හැදුවත් රටක සමස්ත නිමවුම එකම අගයක් එන්න ඕනේ. ඇයි ඒ? නිෂ්පාදනය කරන්නේ එකම ප්‍රමාණයක්. ඒ නිෂ්පාදනය කරන ප්‍රමාණය මිලදී ගන්නෙ. ඒ කියන්නේ වියදම දරන්නේ එකම ප්‍රමාණයකින් ඒ නිෂ්පාදන සාධක වලට පොළ සාධක සපයලා සාධක නියම විසින් ලබා ගන්න ආදායම එකම ප්‍රමාණයක් වෙනවා. එතකොට නිෂ්පාදන ප්‍රවේශයෙන් ආදායම් ප්‍රවේශයෙන් වියදම් ප්‍රවේශයෙන් යන ප්‍රවේශ තුනෙන්ම මේ ජාතික ගිණුම්කරණය හැදුවත් සෑම විටම එකම අගයක් වෙන්න ඕනේ. අපි සාධක ආදායම් ගත්තොත් රටේ බිලියන 30යි. නිෂ්පාදන ප්‍රවේශය ගත්තත් ආයතන බිලියන 30ක නිෂ්පාදන කටයුත්ත සිදු කරනවා. බිලියන 30යි. බිලියන 30ක වියදමකුත් සිද්ධ වෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන රටක් විසින් බිලියන 30ක් වටිනාකමකින් යුක්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒ බිලියන 30ට නිෂ්පාදනය කිරීමට සාධක ලබා දුන් සාධක හිමියන්ට බිලියන 30ක සාධක ආදායමක් හම්බ වෙනවා. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයන්ට බිලියන 30ක වියදමක් යනවා. මෙන්න මේක තමයි පුතේ දුවේ ආර්ථිකයක චක්‍රීය ප්‍රවාහය කියලා සඳහන් කරන්නේ. අපි ඉදිරියට යමු පාඩමේ. අපි ඊළඟට බලමු නිෂ්පාදන ප්‍රවේශය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන ප්‍රවේශය කියන්නේ රටක නිෂ්පාදන අංශය. ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රවේශය කියන්නේ රටක කෘෂි කාර්මික සේවා යන නිෂ්පාදන අංශ විසින් සිදු කරන නිෂ්පාදනයේ සමස්ත නිමවුමේ අගය ගණනය කිරීමෙන් ජාතික ගිණුම්කරණයේ සාධන ක්‍රමය තමයි නිෂ්පාදන ප්‍රවේශය කියන්නේ. මොකද්ද? කෘෂි කාර්මික සේවා යන අංශ තුනේ සමස්ත නිමවුමේ අගය ගණනය කිරීමෙන් සමස්ත නිමවුම ගණනය කිරීම නිෂ්පාදන ප්‍රවේශය කියලා හඳුන්වනු ලබනවා. එතකොට මේ කෘෂි කාර්මික සේවා මෙන්න මේ අංශ තුනේ එකතුවෙන් තමයි රටක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ. ඒ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රටක මූලික මිලට නැත්නම් සාධක මිලට තමයි දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරනු ලබන්නේ. එතකොට ළමයි මේ කෘෂි කාර්මික සේවා යන අංශ තුනේ එකතු කළ අගේ වටිනාකමින් තමයි දළ දේශීය නිෂ්පාදිතය සාදරු ලබන්නේ. ඒක අපි හදන්නේ මූලික මිලට. අපි ඒක පස්සේ වෙළඳ මිලට පරිවර්තනය කරගන්න මම ඒක කියලා දෙන්න. එතකන් ඕගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ කෘෂි කාර්මික සේවා යන අංශ තුනේ තමයි රටක මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය නැත්නම් සාධක මිලට දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරනු ලබන්නේ කියලා. එතකොට පුතේ මේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් දළ දේශීය නිෂ්පාදිතය. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක කාලයක් තුල රටක ආර්ථික දේශ සීමාවේ අලුතින් නිපදවන අවසාන පරිභෝජන හා ප්‍රාග්ධන භාණ්ඩවල එකතු කළ වටිනාකම තමයි දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ. මොකද්ද මම ආයෙත් කියන්න වසරක කාල සීමාවක් තුල රටක ආර්ථික දේශ සීමාවේ අලුතින් නිපදවන පරිභෝජන හා ප්‍රාග්ධන භාණ්ඩවල සමස්ත එකතුව තමයි දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ. එතකොට මෙතනදී වැදගත් වන්නේ ආර්ථික දේශ සීමාව. රටක ආර්ථික දේශ සීමා වසරක කාලය. වසරක හෝ කිසියම් නිශ්චිත කාලයක් වෙන්න ඕන. අනිවාර්යෙන් වසරක් තමයි බලන්නේ. ආර්ථික දේශ සීමාව. රටක ආර්ථික දේශ සීමාව කියන්නේ මොකද්ද? ආර්ථික දේශ සීමාව කියන්නේ එම රටට අයත් වෙන භූමි ප්‍රදේශය
භූමි ප්‍රදේශයේ සහ දැන් අපි ගත්තොත් ඇමරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ තියෙන අපේ රටේ තියෙන තානාපති කාර්යාලය. ඒක අපේ ආර්ථික දේශ සීමාවට තමයි අයත් වෙන්නේ. අන්න එතකොට ඒකයි රට තුල පවතින රට ඇතුලේ රටක් ගත්තොත් මේ රට ඇතුලේ සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් තමයි මේ දල දේශීය නිෂ්පාදිතයට ප්‍රබල වශයෙන් ප්‍රබල වශයෙන් දල දේශීය නිෂ්පාදිතයට බලපාන ලබන්නේ මේ ආර්ථික ක්‍රියාකාරකම් රටක ආර්ථික දේශ සීමාව ඇතුලේ සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් තමයි මේ දල දේශීය නිෂ්පාදිතය කියන සාධකයට බලපානු ලබන්නේ. එතකොට අපි බලමු ආර්ථික දේශ සීමාව. ඔව් ළමයි දැන් අපි බලමු දල දේශීය නිෂ්පාදිතය හදන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි මේ කතා කරන්නේ නිෂ්පාදන ප්‍රවේශයෙන්නේ. නිෂ්පාදන ප්‍රවේශයෙන් දල දේශීය නිෂ්පාදිතය හදන්නේ කෘෂි කාර්මික සේවා කෘෂි කාර්මික සේවා යන අංශයන්ගේ එකතු කළාගේ වටිනාකම තමයි අපි මේකට හදන්නේ. ඇයි අපි මේ එකතු කළ වටිනාකම ගන්න? එකතු කළ වටිනාකම ගන්නේ මේ ආර්ථික ක්‍රියාකාරකම් වලදී බහුගණන දෝෂය කියලා දෝෂයක් සිද්ධ වෙනවා. මේ බහුගණන දෝෂයේ වැළැක්වීමට තමයි අපි මේ එකතු කළාගේ වටිනාකම මෙතනට ගන්නෙ. මොකද්ද මේ? ඒතකොට බහුගණන දෝෂය ගත්තොත් ඒ කියන්නේ අතරමැදි ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවනේ. මේ අතරමැදි ආර්ථික ක්‍රියාකාරකම් අවසාන ආර්ථික ක්‍රියාකාරකමේ තියෙන හින්දා අපි මේ අතරමැදි ක්‍රියාකාරකම් ඉවත් කරනවා. අන්න ඒකට තමයි මේ එකතු කළ අගේ වටිනාකම ගන්නෙ. මෙතනට අපි හැමතිස්සෙම ගන්න ඕනේ එකතු කළ අගේ වටිනාකම. එකතු කළ අගේ. අපි එතකොට මේක හදන්නේ මූලික මිලට. මූලික මිලට නැත්නම් සාධක මිලට. මූලික සාධක. මේ දෙකම එකයි මූලික මිල සාධක මිල. අපි පස්සේ මේක වෙළඳ මිලට පරිවර්තනය කරගන්න ඕනේ. කොහොමද අපි මේක වෙළඳ මිලට පරිවර්තනය කරගන්නේ? වෙළඳ මිලට පරිවර්තනය කරන්නේ වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය පරිවර්තනය කරන්නේ මේ මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය තුලේ රජයෙන් ලබා දෙන සහනාධාර තියෙනවා. රජයෙන් ලබා දෙන සහනාධාර මූලික මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී තියෙනවා. හැබැයි රජය පනවන බදු මේකට ඇතුළත් වෙන්නේ නැහැ. අපි එතකොට මේකට රජය පනවන බදු ගලපන්න ඕනේ. කොහොමද ගලපන්නේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය එකතු කරනවා මේකට සුද්ධ වක්‍ර බදු. සුද්ධ වක්‍ර බදු ගලපන්න ඕනේ. සුද්ධ වක්‍ර බදු ගලපන්නේ කොහොමද? සුද්ධ වක්‍ර බදු ගලපන්නේ රජයෙන් ලබා දෙන සහනාධාර වලින් රජයට ගෙවන්නා වූ බදු අඩු කරලා ඒ නගේ තමයි මෙතනට දාන්නේ. අපි උදාහරණයක් හදමු. අපි හිතමු මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය දෙනවා බිලියන 100ක්. රජයෙන් ලබා දෙනවා සහනාධාර බිලියන 20ක්. සමායන රජයෙන් ලබා දෙනවා බදු බිලියන 30ක්. ඒකෙන් අඩු කරනවා සහනාධාර බිලියන 20ක්. එතකොට එකතු කරනවා මෙතනින් 10යි 110යි දල දේශීය නිෂ්පාදිතය වෙළඳ මිලට. එතකොට මේක තමයි දල දේශීය නිෂ්පාදිතය කියන සංකල්පය. මූලික මිලට තමයි දල දේශීය නිෂ්පාදිතය කෘෂි කාර්මික සේවා භාණ්ඩවල එකතු කළාගේ හදලා එකතු කරන්නේ. ඒ එන ගාන මූලික මිලට දල දේශීය නිෂ්පාදිතයට ගලපනවා සුද්ධ වක්‍ර බදු. සුද්ධ වක්‍ර බදු කියන්නේ රජයෙන් ලබා දෙන සහනාධාර වලින් බදු අඩු කරනවා. එතකොට සහනාධාර 30ක් ලබා දුන්නා. බදු 20ක් ලබා දුන්නා. සහනාධාර වලින් බදු අඩු කරාම සුද්ධ වක්‍ර බදු 10ක් එනවා. එතකොට මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය සුද්ධ වක්‍ර බදු 10 ගලපුවම 110ක් එනවා. ඒක තමයි වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. ඔව් ළමයි දැන් ඕගලන්ට දල දේශීය නිෂ්පාදිතය පිළිබඳ අවබෝධයක් ඇති කියලා හිතනවා. අපි යමු
දල ජාතික ආදායමට දැන් දල ජාතික ආදායම මොකද්ද ළමයි මේ දල ජාතික ආදායම කියන්නේ? දල ජාතික ආදායම කියන්නේ වසරක කාල සීමාවක් තුල රටක නේවාසිකයන් විසින් අලුතින් නිපදවූ සම්පත්වල නිමුමේ අගය තමයි දල ජාතික ආදායම කියන්නේ. මොකද්ද? රටක නේවාසිකයන් විසින් වසරක කාල සීමාවක් තුල අලුතින් නිෂ්පාදනය කළ භාණ්ඩ හා සේවාවල අවසාන වටිනාකමට තමයි දල ජාතික ආදායම කියලා කියන්නේ. මේකෙදි දල ජාතික ආදායමේදී අපිට වැදගත් වන්නේ නේවාසිකයන්. නේවාසිකයන් තමයි වැදගත් වෙන්නේ. දල දේශීය නිෂ්පාදිතය අපිට වැදගත් උනේ නේවාසිකයන්ද කවුද කියන එක නෙවෙයි. දල දේශීය නිෂ්පාදිතය වැදගත් උනේ රටක ආර්ථික දේශ සීමාවේ අලුතින් නිපද වූ භාණ්ඩ හා සේවා අවසන් භාණ්ඩ හා පරිභෝජන සේවා ඒ කතන්දරේ තමයි එතනට එන්නේ. හැබැයි මෙතනට එන කතන්දරේ තමයි රටක නේවාසිකයන් තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. කවුද ළමයි මේ නේවාසිකයන් කියන්නේ? වසරකට වැඩි කාල සීමාවක් තුල රටේ කියන්නේ රට තුල සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් සිටින අයට තමයි මේ නේවාසිකයන් කියන්නේ. මොවුන් වසරකට වැඩි කාල සීමාවක් තුල රටේ ඉන්න ඕනේ. එතකොට තමයි උන් නේවාසිකයෙක් කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ නේවාසිකයන් විසින් සාධක සපයලා භාණ්ඩ සේවා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙලා ඉපියු ආදායම නිෂ්පාදනය ගණනය කිරීමෙන් තමයි මෙතනදී අපි දල ජාතික ආදායම කියලා අර්ථ දක්වන්නේ. නේවාසිකයන් තමයි ප්‍රධානම කාරණය වෙන්නේ. කොහෙද හදන්නේ? ඉන්දියාවේ වුණත් කමන්නේ නේවාසිකයන්. බ්‍රිතාන්‍ය ඇමරිකාවේ වුණත් කමන්නේ නේවාසිකයන් විසින් නිෂ්පාදනය කරන දේවල් වලට තමයි නිෂ්පාදනය කිරීම භාණ්ඩ සේවා නිෂ්පාදන ක්‍රියාවලියට තමයි මේ දල ජාතික ආදායම ගණනය කරනු ලබන්නේ. එතකොට අපි බලමු මේ දල ජාතික ආදායම හදන්නේ කොහොමද කියලා. දල ජාතික ආදායම හදන්නේ දැන් අපි ඉස්සෙල්ලා හදුවනේ වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට එකතු කරන්න ඕනේ ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. දල ජාතික ආදායම සමානයි වෙළඳ මිලට එකතු කරන්න ඕනේ ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. මොකද්ද මේ ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන්නේ? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන්නේ වෙනත් රටවල කට්ටිය වෙනත් රටවල මිනිස්සු මෙහෙට ඇවිල්ලා මෙහෙ උපයන ආදායම. ඒවා ඒගොල්ලෝ ආයේ ඒ රටට ගෙනියනවා. ඒ වගේම තමයි අපේ රටේ මිනිස්සු වෙනත් රටවල් වලට ගිහිල්ලා උපයන ආදායම. ඒක අපේ රටට ගේනවා. එතකොට ඒ ගේන ආදායමෙන් ආයේ අපි එහෙට දෙන වියදම අඩු කරාම තමයි මේ ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගලපන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා අපිට වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතාව 110ක්. ඒකට අපි ගැලපුවොත් ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් 100යි ගෙව්ව 50ක් 110යි 50යි 160 බිලියන. එතකොට දල ජාතික ආදායම 100 බිලියන 160ක් වෙනවා. කොහොමද හැදුවේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට එකතු කරා ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගලපලා තමයි දල ජාතික ආදායම වෙළඳ මිලට හදාගත්තේ. එතකොට පුතේ ඕගොල්ලෝ මේ සමීකරණ ටිකක් තියෙනවා. මේ සමීකරණ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මොනවද මේ සමීකරණ ටික? දල දේශීය නිෂ්පාදිතය මූලික මිලට හදන්නේ කෘෂි කාර්මික සේවා යන භාණ්ඩවල එකතු කළ වටිනාකමෙන් තමයි දල දේශීය නිෂ්පාදිතය හදන්නේ. එතකොට ඒක වෙළඳ මිලට අනිවාර්යෙන් පරිවර්තනය කරගන්න ඕනේ. වෙළඳ මිලට පරිවර්තනය කරන්නේ ඒකට සුද්ධ වක්‍ර බදු ගලපන්න ඕනේ. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි සාධක මිලට වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි සාධක මිලට දල දේශීය නිෂ්පාදිතයේ දන සුද්ධ වක්‍ර බදු. එතකොට සාධක මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයේ
ඍණ සුද්ධ වක්‍රබදු. ඊට පස්සේ අපි මේක දල ජාතික ආදායම හොයා ගන්නවා නම් වේද මිලට දල දේශීය නිෂ්පාදිතයට එකතු කරන්න ඕනේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්. දල දේශීය නිෂ්පාදිතය දීලා දල ජාතික ආදායම හොයන්න උන් ওই විදිහට තමයි. ඊට පස්සේ අපි බලනවා නම් දල ජාතික ආදායම දල දේශීය නිෂ්පාදිතයේ සමානයි දල ජාතික ආදායමෙන් අඩු කරන්න ඕනේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදිතය වෙනවා නම් දල ජාතික ආදායම දීලා අපි දල ජාතික ආදායමේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් අඩු කරන්න ඕනේ. තේරෙනවා ඇති කියලා හිතනවා අපි ඉදිරියේදී ගාණක් හදමු. එතෙන්දී අනිවාර්යයෙන්ම ඕගලන්ට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මෙතන දල ජාතික ආදායමෙන් පස්සේ අපි යමු සුද්ධ නිෂ්පාදිතය ගණනය කිරීමට. මොකද්ද මේ සුද්ධ නිෂ්පාදිතය ගණනය කරන්නේ? අපි බලමු. සුද්ධ නිෂ්පාදිතය ගණනය කිරීම. සුද්ධ නිෂ්පාදිතය. මොකද්ද ළමයි මේ සුද්ධ නිෂ්පාදිතය කියන්නේ? සුද්ධ නිෂ්පාදිතය කියන්නේ රටක නිෂ්පාදිතයේ ප්‍රාග්ධන වැයවීම, ප්‍රාග්ධන පරිභෝජන වියදම් ඇතුළත් වෙලා නැත්නම් ඒක සුද්ධ නිෂ්පාදිතයක් කියලා හඳුන්වනු ලබනවා. මොකද්ද රටක නිෂ්පාදනයේ අවසන් නිෂ්පාදිතයට ප්‍රාග්ධන පරිභෝජන වියදම් ඇතුළත් වෙලා නැත්නම් ඒක සුද්ධ නිෂ්පාදිතයක්. ප්‍රාග්ධන වියදම් ඇතුළත් වෙලා තියෙනවා නම් ඒක දල නිෂ්පාදිතයක් කියලා හඳුන්වනු ලබනවා. එතකොට අපි ගත්තොත් දල ජාතික ආදායම බිලියන 300ක් කියලා ගමු. බිලියන 300යි දල ජාතික ආදායම. මේක ඇවිල්ලා මේ බිලියන 300 දල නිෂ්පාදිතය. ඇයි දල නිෂ්පාදිතයක් කියන්නේ? මේකේ ප්‍රාග්ධන පරිභෝජන වියදම් ඇතුළත් වෙලා තියෙනවා. ඒකින්ද මේක දල නිෂ්පාදිතයක් කියලා හඳුන්වනු ලබනවා. එතකොට සුද්ධ නිෂ්පාදිතය හොයන්න නම් සුද්ධ නිෂ්පාදිතය හොයන්න දල නිෂ්පාදිතේ අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. මොකද්ද සුද්ධ නිෂ්පාදිතය හොයන්න සුද්ධ නිෂ්පාදිතයෙන් අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. අපි දල නිෂ්පාදිතයේ බිලියන 300යි ප්‍රාග්ධන පරිභෝජන වියදම් දාමු 100ක්. එතකොට සුද්ධ නිෂ්පාදිතය එනවා 200ක්. එතකොට දල ජාතික ආදායම සුද්ධ දල ජාතික ආදායම සුද්ධ ජාතික නිෂ්පාදිත දල ජාතික ආදායම හොයන්න සුද්ධ දල ජාතික නිෂ්පාදිතේ අඩු කරන ප්‍රාග්ධන පරිභෝජන වියදම්. එතකොට 300න් 100ක් අඩු කරාම 200යි. බිලියන 200ක් තමයි සුද්ධ නිෂ්පාදිතේ. සුද්ධ දල ජාතික දල දේශීය නිෂ්පාදිතේ. එතකොට මෙහෙම තමයි ළමයි සුද්ධ නිෂ්පාදිතේ ගණනය කරනු ලබන්නේ. අපි තවත් ඉදිරියට යමු. අපි තවත් බැලුවොත් මේ ජාතික ගිණුම් කරන සංකල්පයක් දෙනවා මූර්ත නිෂ්පාදිතය. මූර්ත නිෂ්පාදිතේ ගණනය කිරීම. මොකද්ද ළමයි මේ මූර්ත නිෂ්පාදිතය කියන්නේ? මූර්ත නිෂ්පාදිතය කියන්නේ රටක එම වර්ෂයේ මිලෙන් නෙවෙයි පාදක වර්ෂයක. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් මගින් ඕගලන්ට පෙන්නන්න. අපි හිතමු රටක් ඇපල් ගෙඩි නිෂ්පාදනය කරනවා. ඇපල් ගෙඩි 2010 වසරේ එක ඇපල් ගෙඩියයි 2යි 3යි 4 මේ ඇපල් සංඛ්‍යාව මේක. ඊට පස්සේ වර්ෂය ගත්තොත්
වර්ෂය මේක 2010 2011 2012 2013 කියලා ගමුකෝ. එතකොට මේක අපි ගන්නවා පාදක වර්ෂය කියලා. මොකද්ද මේක පාදක වර්ෂය? කිසියම් පාදක වර්ෂය. එතකොට මේ වර්ෂයේ ඇපල් ගෙඩියක මිල රුපියල් 10ක් කියලා ගමුකෝ. එතකොට මේ වර්ෂයේ මිලෙන් මේ සියලුම වර්ෂවල ගණනය නිමවම ගණනය කරනවා අන්න ඒක මූර්ත නිෂ්පාදිතයක් කියලා හඳුන්වනු ලබනවා. මොකද්ද? කිසියම් පාදක වර්ෂයක මිල පදනම් කරගනිමින් හැම වර්ෂයකම නිමවම ගණනය කරනවා ඒක මූර්ත නිෂ්පාදිතයක්. හැබැයි නාමික නිෂ්පාදිතයක් කියන්නේ කිසියම් පවත්නා වර්ෂයක මිල ගණනය කිරීම. ඒ කියන්නේ 2011 මිල 20යි. 2012 මිල 30යි. 2013 මිල 40යි. බැලු බැලමට පෙන්නේ මේක උද්දමනයක් කියලා. හැබැයි පාදක වර්ෂයක මිල පදනම් කරගනින්න හැදුවොත් අපිට සැබෑ නිමවුමේ අගේ ගන්න පුළුවන්. උද්දමන අවදමන සැලකීමට ගන්නේ නැතුව පාදක වර්ෂයක මිල පදනම් කරගනිමින් නිමවුම ගණනය කරනවා නම් ඒක මූර්ත නිෂ්පාදිතයක් වෙනවා. නාමික නිෂ්පාදිතයක් කියන්නේ කිසියම් පවත්නා වර්ෂයක මිල පදනම් කරගනිමින් එම වසරේ නිමවුම ගණනය කරනවා නම් ඒක නාමික නිෂ්පාදිතයක් වෙනවා. අපි ගානක් හදලා බලමු ළමයි. මූර්ත නිෂ්පාදිතේ හොයන්නේ මූර්ත නිෂ්පාදිතේ සමානයි නාමික නිෂ්පාදිතය බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. අපි හිතමු නාමික නිෂ්පාදිතය ආවා කියලා බිලියන 100ක්. පොදු මිල මට්ටම 10ක් කියමු. එතකොට මූර්ත නිෂ්පාදිතය එනවා 1000. මෙන්න මෙහෙම තමයි මූර්ත නිෂ්පාදිතේ ගණනය කරනු ලබන්නේ. එතකොට මූර්ත නිෂ්පාදිත සමානයි නාමික නිෂ්පාදිතයේ බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. නාමික නිෂ්පාදිතය දෙනවනම් නාමික නිෂ්පාදිතය දීලා කියනවා මූර්ත නිෂ්පාදිතය ගන්න කියලා. එතකොට නාමික නිෂ්පාදිතය සමානයි මූර්ත නිෂ්පාදිතය වැඩි කිරීම පොදු මිල මට්ටම බෙදීම 100. සමීකරණ කටපාඩම් කර ගැනීම කළ යුතු වෙනවා. සමීකරණ කියන දේවල් ඇත්තටම මේ ජාතික ගිණුම් සමීකරණ අවශ්‍ය වෙනවා සිදු කරන්න. ඒකින්ද මේ සමීකරණ කටපාඩම් කර ගැනීම අවශ්‍ය සංකල්පයක් කියලා තමයි මගේ නම් අදහස. එතකොට ළමයි අපි සම්පූර්ණ ගානක් හදලා බලමු. මේ ගානක් හදද්දි තමයි ඔයගොල්ලන්ට මේක ඇත්ත වශයෙන්ම හොඳට අවබෝධ වෙන්නේ. අපි බලමු ගානක් හදලා. ඔව් අපි බලමු ළමයි ගානක් හදලා දැන්. අයිතමය මෙතන බිලියන කෘෂි අංශයේ එකතු කළාගේ කාර්මික අංශයේ එකතු කළාගේ සේවාංශයේ එකතු කළාගේ ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් භාණ්ඩ මත බදු ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම්
පොදු මිල මට්ටම භාණ්ඩ මත සහනාධාර අපි මේ ළමයි හදන්න යන්නේ ಜಾති ගිණුම්කරණයේ නිෂ්පාදන ප්‍රවේශය යටතේ අහන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න ඇතුළත් ගානක් තමයි. අපි බලමු මේවට අගයන් යොදලා කෘෂි කාර්මික කෘෂි අංශය එකතු කළාගේ බිලියන 50යි. කාර්මික අංශය එකතු කළාගේ බිලියන 150යි. සේවා අංශය එකතු කළාගේ 350යි. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ඍණ 50යි. භාණ්ඩ මත බදු 100යි. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම් 100යි. පොදු මිල මට්ටම 200යි. භාණ්ඩ මත සහනාධාර 50යි. එතකොට මේ වගේ ගාණක් දුන්නොත් කොහොමද හදන්නේ? එතකොට ළමයි අපි මුලින්ම හදන්න ඕනේ දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය අපි හදන්නේ මූලික මිලට. මම මෙතනින් හදන්න පේනවානේ. හරි. මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය හදන්නේ කොහොමද? කෘෂි අංශය එකතු කළාගේ, කාර්මික අංශය එකතු කළාගේ, සේවා අංශය එකතු කළාගේ ගන්නවා. කීයද කෘෂි අංශය එකතු කළාගේ 50යි. මම මේ හදන්නේ මෙතන ඉඳ නැති හින්දා ඕගොල්ලෝ හදනවා නම් සමීකරණේ ලියලා මූලික දල දේශීය නිෂ්පාදන සමාන කෘෂි කාර්මික සේවා එකතු කළාගේ ලියලා මේ ගණනය කිරීම ටික දාන්න ඕනේ. 50යි, 150යි, 350යි. කීයද එකතුව? 400යි, 500යි, 550යි. මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය එනවා 550. අපි ඊට පස්සේ මේ මූලික මිලෙන් පරිවර්තනය කරගන්න ඕනේ වෙළඳ මිලට. කොහොමද වෙළඳ මිලට පරිවර්තනය කරගන්නේ? වෙළඳ මිලට දදීනි සමානයි මූලික මිලට දදීනි මූලික මිලට දල දේශීය නිෂ්පාදිතයට එකතු කරනවා ශුද්ධ වක්‍ර බදු. ශුද්ධ වක්‍ර බදු මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය 550. මේකට ගලපන්න ඕනේ ශුද්ධ වක්‍ර බදු. කොහොමද ශුද්ධ වක්‍ර බදු ගලපන්නේ? භාණ්ඩ මත බදු වලින් අඩු කරනවා භාණ්ඩ මත සහනාධාර. නිෂ්පාදන වලට රජය විසින් බදු ගහනවා, ටැක්ස් ගහනවා, ඒ වගේම සහනාධාර ලබා දෙනවා. එතකොට මේ භාණ්ඩ මත බදු වලින් අඩු කරනවා සහනාධාර. බදු 100ක් තියෙනවා, සහනාධාර 50ක් තියෙනවා. 100න් 50ක් ගියාම 50යි. එතකොට වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය එනවා 550යි 50යි 600ක් එනවා වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. ඊට පස්සේ ළමයි මෙතනින් පස්සේ අපිට ප්‍රශ්නයක් දුන්නොත් වෙළඳ මිලට අනුව දල ජාතික ආදායම හදන්න කියලා. වෙළඳ මිලට අනුව දල ජාතික ආදායම හදන්න කියලා දෙනවා ප්‍රශ්නයක්. වෙළඳ මිලට දල ජාතික ආදායම සමානයි. කොහොමද හදන්නේ? දල ජාතික ආදායම වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට එකතු කරනවා ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයේ දල ජාතික ආදායම හොයන්නේ වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය එකතු කරනවා ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය කීයක් ආවද අපිට? 600. ඒකට එකතු කරනවා ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. බලන්න මෙතන ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම දීලා තියෙනවා ඍණ 50. ඒ කියන්නේ ඍණ 50ක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි ආදායම් ලැබුවට වැඩියේ විදේශයන් වලට ගෙවීම් කරලා තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ ඍණ 50ක් වෙලා තියෙන්නේ. එතකොට කීයද එන්නේ? 600 ඍණ 50 ගැලපුවම 550ක් එනවා. වෙළඳ මිලට දල ජාතික ආදායම 550ක් වෙනවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් දෙනවා වෙළඳ මිලට අනුව ශුද්ධ දේශීය නිෂ්පාදිතය හදන්න කියලා. වෙළඳ මිලට අනුව ශුද්ධ දේශීය නිෂ්පාදිතය. ශුද්ධ දේශීය නිෂ්පාදිතය. කොහොමද මේ වෙළඳ මිලට ශුද්ධ දේශීය නිෂ්පාදිතය හදන්නේ? ශුද්ධ නිෂ්පාදිතයේ සමානයි දල නිෂ්පාදිතයෙන් අඩු කරන ප්‍රාග්ධනශය. ශුද්ධ නිෂ්පාදිතය සමානයි දල නිෂ්පාදිතයෙන් අඩු කරනවා ප්‍රාග්ධනශය. එතකොට දල
දල දේශීය නිෂ්පාදිතය කීයක් ආවද? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය 600ක් 600න් අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම් කීයද? 100යි 500. එතකොට වෙළඳ මිලට ශුද්ධ දේශීය නිෂ්පාදනය සමානයි වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනයෙන් අඩු කරනවා ප්‍රාග්ධන වියදම් 600න් 100ක් ගියාම 500යි. එතකොට මේ ඔව් ළමයි අපෙන් ඊළඟට අහනවා ස්ථාවර වෙළඳ මිල අනුව දල ජාතික ආදායම හොයන්න කියලා. ස්ථාවර වෙළඳ මිල අනුව ඒ කියන්නේ මූර්ත අපි මූර්ත කියන වචනේ පාවිච්චි කරමු. මූර්ත දල ජාතික ආදායම. මූර්ත දල ජාතික ආදායම කොහොමද හොයන්නේ? මූර්ත දල ජාතික ආදායම හොයන්නේ දල ජාතික ආදායම අපි හදුවනේ මෙතන 550ක් කියලා ආවනේ. ඒක නාමික දල ජාතික ආදායම. ඒ නාමික දල ජාතික ආදායමේ බෙදෙනවා පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම කීයද? 200යි. පොදු මිල මට්ටම 200යි. ඒක වැඩි කරනවා 100. මූර්ත නිෂ්පාදනය සමානයි නාමික නිෂ්පාදිතයේ බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. මොකද්ද? මූර්ත නිෂ්පාදනය සමානයි නාමික නිෂ්පාදිතයේ බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. නාමික නිෂ්පාදිතය සමානයි මූර්ත නිෂ්පාදිතයේ වැඩි කිරීම පොදු මිල මට්ටම බෙදීම 100. බිඳුව ගැපුණා සංකීර්ණ සංකල්ප සංකීර්ණ. ඊයේ නාමය මෙතෙන්ට එන්නේ උඩ 275යි. එතකොට මූර්ත දල ජාතික ආදායම මේ ඔයගොල්ලෝ බිලියන කියලා ලියන්න බිලියන 275යි. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට නිෂ්පාදන ප්‍රවේශයේ ගාණක් එනවනම් එන්න පුළුවන්. මොනවාද එතකොට අපි මුලින් ඉඳලා අපි බලමු මේ කොහොමද මේක වෙන්නේ කියලා. අපිට මුලින්ම දෙනවා ඒගොල්ලෝ දල දේශීය නිෂ්පාදිතය හොයන්න කියලා ගාණක් දීලා. එතකොට කෘෂි කාර්මික සේවා යන නිෂ්පාදන අංශයන්ගේ එකතු කළාගේ අරන් ඒ ටික එකතු කරාම එනවා මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය. ඒක අපි වෙළඳ මිලට පරිවර්තනය කරන්න නම් මොකද්ද කරන්නේ? මූලික මිලට ආපු දල දේශීය නිෂ්පාදිතයට ගලපනවා සුද්ධ වක්‍රබදු. එතකොට එනවා වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. අපි වෙළඳ මිලේ දල දේශීය නිෂ්පාදිතය පරිවර්තනය කරගන්න ඕනේ වෙළඳ මිලට දල ජාතික ආදායමට. කොහොමද අපි ඒක පරිවර්තනය කරන්නේ? දල ජාතික ආදායමට වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට ගලපනවා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා ඉස්සෙල්ලා. ආයෙත් මතක් කරොත් අපි වෙනත් රටවල් වලට සාධක සපයලා ලබා ගන්නවා සාධක ආදායම්. වෙනත් රටවල් වලින් මේ රටට සාධක සපයලා ගෙවනවා සාධක වියදම්. ඒ සාධක ආදායම් සාධක වියදම් ගෙවලා තමයි සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ගලපන්නේ. එතකොට මේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ගලපනවා දල දේශීය නිෂ්පාදිතයට. එතකොට එනවා දල ජාතික ආදායම්. ඒක එන්නේ වෙළඳ මිලට. එතකොට වෙළඳ මිලට දල ජාතික ආදායම අන්න ඒ විදිහට තමයි හොයන්නේ. දල ජාතික ආදායම් එහෙමයි හොයන්නේ. එතකොට අපිට ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍රයෙන් කියනවා මේකට ප්‍රාග්ධනශය ගලපන්න කියලා. ප්‍රාග්ධන පරිභෝජන වියදම් ගලපන්න. ඒ කියන්නේ සුද්ධ නිෂ්පාදිතය හොයන්න. දල නිෂ්පාදිතය යන්නේ මේ සුද්ධ නිෂ්පාදිතය හොයන්න කියලා දෙනවා. ඒතර සුද්ධ නිෂ්පාදිතය හොයන්නේ කොහොමද? දල ජාතික ආදායමට. ඒ කියන්නේ ඕනම දෙයකට දල දේශීය නිෂ්පාදිතය වෙන්න පුළුවන්, දල ජාතික ආදායම වෙන්න පුළුවන්. ඕකෙන් එකකට සුද්ධ නිෂ්පාදිතය ගලපන්න කිව්වොත් සුද්ධ නිෂ්පාදිතය සමානයි දල නිෂ්පාදිතයෙන් අඩු කරනවා ප්‍රාග්ධනශය. ඒ කියන්නේ ප්‍රාග්ධන පරිභෝජන වියදම් අඩු කරාම එනවා සුද්ධ නිෂ්පාදිතයේ අගය. ඊට පස්සේ මූර්ත ඒ කියන්නේ ස්ථාවර මිලට දල දේශීය නිෂ්පාදිතය හෝ දල ජාතික ආදායම හොයන්න කිව්වොත් මූර්ත මිලට දල ජාතික ආදායම සමානයි නාමික මිලට දල ජාතික ආදායම බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. අපි ඒකට හොයන්නේ නාමික මිලට. මේ සෑම දෙයක්ම අපි හෙව්වේ නාමික මිලට. ඒක අපි මූර්ත මිලට පරිවර්තනය කරගන්න ඒක පොදු මිල මට්ටමින් බෙදලා 100ෙන් වැඩි කරන්න ඕනේ. ඒකට මූර්ත මිල කියන්නේ මොකද්ද? මූර්ත නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? කිසියම් පාදක වර්ෂයක මිල පදනම් කරගනිමින් එම වසරේ නිමවුම ගණනය කර තිබෙනවා. ඒක මූර්ත නිෂ්පාදිතයක් වෙනවා. නාමික නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? පවත්නා වසරක මිල. එම වසරේ පවත්නා මිල පදනම් කරගෙන එම වසරේ නිමවුම ගණනය කර තිබෙනවා නම් ඒක නාමික නිෂ්පාදිතයක් කියලා හඳුන්වනු ලබනවා. මේ ආකාරයෙන් තමයි ජාතික ගිණුම්කරණයේ නිෂ්පාදන ප්‍රවේශය සිද්ධ වෙන්නේ. අපි ඊට පස්සේ බලමු ආදායම් ප්‍රවේශය යටතේ කොහොමද ජාතික ගිණුම්කරණය සකසන්නේ කියලා.
හොඳයි ළමයි අපි දැන් බලමු ආදායම් ප්‍රවේශයේ යටතේ මේ ಜಾති ගිණුම් කරන සංකල්ප හදන්නේ කොහොමද? ಜಾති ගිණුම් කරන සංකල්ප ඉදි වෙන්නේ කොහොමද කියලා. ආදායම් ප්‍රවේශය. මොකද්ද මේ ආදායම් ප්‍රවේශය කියන්නේ? ආදායම් ප්‍රවේශය කියන්නේ ළමයි වර්ෂයක කාල සීමාවක් තුල රටක සාධක හිමියන් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සාධක ලබා දීමෙන් ඔහු උපයන්නා සාධක ආදායම් පදනම් කරගෙන රටක ජාතික ආදායම් ගණනය කිරීමේ ක්‍රමය ආදායම් ප්‍රවේශය කියලා හඳුන්වනු ලබනවා. මොකක්ද ආදායම් ප්‍රවේශය කියන්නේ? එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ලබා දුන් සාධක හිමියන් විසින් වසර කාල සීමාවක් තුළ සාධක උපයමින් ලබා ගන්නා ආදායම් පදනම් කරගෙන රටේ ජාතික ආදායම ගණනය කිරීමේ ක්‍රමය ආදායම් ප්‍රවේශය කියලා හඳුන්වනු ලබනවා. එතකොට ආදායම් ප්‍රවේශයේ යටතේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී අපි පදනම් කරගන්නවා ආදායම් ටික. මොනවද මේ ආදායම් ටික? පළවෙනි ආදායම තමයි සේවක ආදායම්. මොකක්ද ළමයි මේ සේවක ආදායම් කියන්නේ? සේවක ආදායම් CE ඉංග්‍රීසි අකුරු දෙක භාවිතා කරනවා CE කියලා. සේවක ආදායම් කියන්නේ ළමයි රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සාධක ලබා දීමෙන් ඔවුන් උපයන්නා වූ සාධක ආදායම් ඒ ආකාරයෙන් ආදායම් උපයනවා. අන්න ඒකත් අයත් වෙනවා සේවක ආදායම් කියන එකට. මීට අමතරව විවිධ ආයතන විසින් ලබා දෙන්නා වූ විවිධ වරප්‍රසාද, රෝහල්ගත වීම වලදී ලබා දෙන්නා වූ විවිධ වරප්‍රසාද, ආයතනයන් විසින් සේවක පාර්ශවයට ලබා දෙන්නා වූ සීලම ආදායම් මෙන්න මේ සේවක ආදායම් ගණයට ඇතුළත් වෙනවා. එතකොට දළදේශීය මූලික මිලට දළදේශීය නිෂ්පාදිතය හදද්දී සේවක ආදායම් වලට එකතු කරනවා. සේවක ආදායම් වලට එකතු කරනවා සුද්ධ මෙහෙයුම් අතිරික්තය. මොකද්ද මේ සුද්ධ මෙහෙයුම් අතිරික්තය කියන්නේ? සුද්ධ මෙහෙයුම් අතිරික්තය. සුද්ධ මෙහෙයුම් අතිරික්තය කියන්නේ ළමයි රටක ආයතනික අංශය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමෙන් හෝ අලෙවි කිරීමෙන් ලබන්නා වූ ආදායම තමයි සුද්ධ මෙහෙයුම් අතිරික්තය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ NOS කියන ඉංග්‍රීසි අකුරු භාවිතා කරනවා. සුද්ධ මෙහෙයුම් අතිරික්තය ආයතනික අංශය, ව්‍යාපාරික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම අලෙවි කිරීමෙන් උපයන්නා වූ ආදායම සුද්ධ මෙහෙයුම් අතිරික්තය කියලා හඳුන්වනු ලබනවා. ඊට පස්සේ මිශ්‍ර ආදායම මේකට එකතු කරනවා මිශ්‍ර ආදායම්. මොකද්ද මේ මිශ්‍ර ආදායම්? මිශ්‍ර ආදායම් කියන්නේ ආයතනික නොවන අංශයේ විසින්. ආයතනික නොවන අංශයේ විසින් මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙලා උපයන ආදායම් මිශ්‍ර ආදායම් කියලා හඳුන්වනු ලබනවා. එතකොට මේකත් දළදේශීය නිෂ්පාදිතයට එකතු කරනු ලබනවා ආදායම් ප්‍රවේශය යටතේ. ඊට පස්සේ අපි එකතු කරනවා නිෂ්පාදිතය මත වෙනත් බදු. නිෂ්පාදිතය මත වෙනත් සුද්ධ බදු. සුද්ධ බදු එකතු කරනවා. එතකොට මේ නිෂ්පාදනය මත වෙනත් සුද්ධ බදු කියන්නේ මොනවාද? ඒ කියන්නේ නිෂ්පාදනයකට රජය විසින් ලබා දෙන බදු, වෙනත් සුද්ධ බදු, නිෂ්පාදිතයේ පරාසය පුළුල් වීම, සේවකයන් ප්‍රමාණය වැඩි වෙන හින්දා ගහනවා බද්ද. ඒක වෙන්න පුළුවන්. නිෂ්පාදිතයේ පරාසය පුළුල් වීම නිසා ගහනවා බද්ද. මෙන්න මේ ආකාරයෙන් නිෂ්පාදිතය මත පනවන වෙනත් බදු තීරින S. මෙන්න මේ ආකාරයෙන් මිශ්‍ර ආදායම් MI කියලා ඉංග්‍රීසි අකුරු වලින් නිරූපණය කරනවා. මෙන්න මේ ආදායම් හතර එකතු කිරීමෙන් තමයි ආදායම් ප්‍රවේශයේදී දළදේශීය නිෂ්පාදිතය හොයන්නේ. දළදේශීය නිෂ්පාදිතය මේක ඒකට මූලික මිල. ඉස්සෙල්ලා නිෂ්පාදන ප්‍රවේශයගේ හැමතිස්සෙම මේක මූලික මිලට තමයි මුලින්ම හැදෙන්නේ දළදේශීය නිෂ්පාදිතය. මූලික මිල නැත්තම් සාධක මිලට. එතකොට සාධක මිලට දළදේශීය නිෂ්පාදිතය සමානයි. සේවක ආදායම් වලට එකතු කරනවා සුද්ධ මෙහෙයුම් අතිරික්තය. ඒකට එකතු කරනවා මිශ්‍ර ආදායම් නිෂ්පාදිතය මත වෙනත් සුද්ධ බදු. ඔන්න මේ හතර ආදායම් හතරේ එකතුව තමයි ආදායම් ප්‍රවේශයෙන් දළදේශීය නිෂ්පාදිතය බිහි වෙන්නේ. අපි ගානකට යමු.
උදාහරණයක් වශයෙන් මම පෙන්නුවොත් සාධක මිලට දළදේශීය නිෂ්පාදිතය සමානයි සේවක ආදායම් 100යි සුද්ධ මෙහෙයුම් අතිරික්තය 50යි මිශ්‍ර ආදායම් 150යි නිෂ්පාදනය මත වෙනත් බදු 75යි 100යි 50යි 150යි 300යි 375යි බිලියන සාධක මිලට දළදේශීය නිෂ්පාදිතය බිලියන 375ක් වෙන උදාහරණයක්. එතකොට අපි මේක වෙළඳ මිලට පරිවර්තනය කරගන්න ඕන. කොහොමද? මේක වෙළඳ මිලට පරිවර්තනය කරන්නේ. නිෂ්පාදන ප්‍රවේශයේ භාවිතා කරපු සිස්ටම් එකමයි මෙතනදිත් අපි පාවිච්චි කරන්නේ. මොකද්ද වෙළඳ මිලට දළදේශීය නිෂ්පාදිතය සමානයි සාධක මිලට දළදේශීය නිෂ්පාදිතය සුද්ධ වක්‍ර බදු. සාධක මිලට දළදේශීය නිෂ්පාදිතය 375. අපි මෙතනින් උපකල්පනය කරමු සුද්ධ වක්‍ර බදු ඍණ 75යි කියලා. ඒ කියන්නේ බදු වල සහනාධාර වලට වඩා බදු විශාලයි. එතකොට 300ක් එනවා වෙළඳ මිලට දළදේශීය නිෂ්පාදිතය. මෙන්න මේ ආකාරයෙන් තමයි ආදායම් ප්‍රවේශය යටතේ දළදේශීය නිෂ්පාදිතය හොයන්නේ. එතකොට මේක අපි පරිවර්තනය කරගමු දළ ජාතික ආදායම නිෂ්පාදන ප්‍රවේශය වගේම එතකොට වෙළඳ මිලට දළ ජාතික ආදායම සමානයි සාධක මිලට දළ ජාතික ආදායම සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. සාධක මිලට දළ ජාතික ආදායම එනවා 300ක්. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම අපි හිතමු 50ක් කියලා. ධන 50ක් 350. මේ සියලු අංක උපකල්පනය කරලා තමයි මම දැම්මේ. උදාහරණයක් හින්දා. හරි අපි තවත් ඉදිරියට යමු. එතකොට ළමයි මේ ආදායම් ප්‍රවේශයේ තියෙන තවත් සංකල්පයක් තමයි පෞද්ගලික ආදායම කියන්නේ. පෞද්ගලික ආදායම. මොකද්ද මේ පෞද්ගලික ආදායම කියන්නේ? පෞද්ගලික ආදායම කියන්නේ ළමයි වසරක කාල සීමාවක් තුල විවිධ අංශ මගින් කුටුම්බ වලට හිමි වන ආදායම තමයි පෞද්ගලික ආදායම කියන්නේ. කුටුම්බ වලට ආහාර දෙකකින් හම්බ වෙන ආදායම. මොකද්ද මේ ආහාර දෙක? සාධක සැපීමෙන් භාණ්ඩ සේවා නිෂ්පාදනයේ සාධක සැපීමෙන් හම්බ වෙන ආදායමක් ඊට අමතරව සංක්‍රාම හම්බ වෙනවා. කොහෙන්ද සංක්‍රාම හම්බ වෙන්නේ? රාජ්‍ය අංශයන්ගෙන් හම්බ වෙනවා, විදේශ අංශයන්ගෙන් හම්බ වෙනවා සංක්‍රාම. මෙන්න මේ ආකාරයෙන් තමයි පෞද්ගලික ආදායම වයි සකස් වෙන්නේ. පෞද්ගලික ආදායම සකස් වෙන්නේ රජයෙන් හම්බ වෙනවා සංක්‍රාම, විදේශ අංශයන්ගෙන් හම්බ වෙනවා සංක්‍රාම, ඊට අමතරව භාණ්ඩ සේවා නිෂ්පාදනයේ සාධක ලැබීමෙන් හම්බ වෙනවා සංක්‍රාම. එතකොට මේ පෞද්ගලික ආදායම හොයන්නේ පෞද්ගලික ආදායම සමානයි දළ ජාතික ආදායමෙන් අඩු කරනවා කුටුම්බ වෙත නොලැබෙන ආදායම. කුටුම්බ වෙත නොලැබෙන ආදායම එකතු කරනවා සංක්‍රාම රජේනුයි විදේශාංශයෙන් හම්බ වෙන සංක්‍රාම එකතු කරනවා. කොහොමද පෞද්ගලික ආදායම හොයන්නේ? පෞද්ගලික ආදායම සමානයි දළ ජාතික ආදායමෙන් අඩු කරනවා කුටුම්බ වෙත නොලැබෙන ආදායම් ඒකට එකතු කරනවා සංක්‍රාම. විදේශ සංක්‍රාමයි රාජ්‍ය සංක්‍රාමයි. අපි හිතමු දළ ජාතික ආදායම 500. කුටුම්බ වෙත නොලැබෙන ආදායම්. මොනවාද මේ කුටුම්බ වෙත නොලැබෙන ආදායම් කියන්නේ? කුටුම්බ වෙත නොලැබෙන ආදායම් කීපයක් තියෙනවා. මේ කීපේ තමයි නොබෙදූ ලාභ. පළවෙනි එක තමයි නොබෙදූ ලාභ. දෙවෙනි එක ව්‍යාපාර බදු. තුන්වෙනි එක රාජ්‍ය ඉපයූ සාධක ආදායම්. හතර ප්‍රාර්ථන සේවය. දැන් පහ සමාජ සංරක්ෂණ අරමුදල්. මොනවද? EPF, ETF වගේ ඒවා
නොබෙදූ ලාභ ප්‍රාග්ධන වියදම් නොබෙදු ව්‍යාපාර බදු මෙන්න මේ වගේ කුටුම්බයට නොලැබෙන ආදායම් කීපයක් තියෙනවා. එතකොට අපි ගානකදී ඒක සරකලා බලමු. මම දැන්ට දාන්නම් මෙතනින් සරලව 200ක් කියලා කුටුම්බයට නොලැබෙන ආදායම් 200. මේකට එකතු කරනවා සංග්‍රාම. මොනවද සංග්‍රාම? විදේශාංශයන්ගෙන් හිමිවන සංග්‍රාමයි රාජ්‍යාංශයන්ගෙන් හිමිවන සංග්‍රාමයි. එකතු කරමු අපි මේ දෙකම දාලා 100ක් කියලා. එතකොට 500න් 200ක් ගියාම 300යි. 300ට 100ක් එකතු වුණාම 400යි. පෞද්ගලික ආදායම 400යි. තවත් සංකල්පයක් තමයි මේ පෞද්ගලික ආදායමෙන් පස්සේ වැය කළ හැකි පෞද්ගලික ආදායම. වැය කළ හැකි පෞද්ගලික ආදායම. YD වැය කළ හැකි පෞද්ගලික ආදායම කොහොමද හොයන්නේ? වැය කළ හැකි පෞද්ගලික ආදායම හොයන්නේ පෞද්ගලික ආදායමෙන් පෞද්ගලික ආදායම දිනන ළමයි. වැය කළ හැකි පෞද්ගලික ආදායම සමානයි පෞද්ගලික ආදායමෙන් අඩු කරනවා බදු. රජයට ගෙවනවා බදු. එතකොට පෞද්ගලික ආදායමෙන් බදු අඩු කරාම එනවා වැය කළ හැකි පෞද්ගලික ආදායම. පෞද්ගලික ආදායම අපිට 400යි නේ ආවේ. ඒකෙන් අඩු කරොත් අපි හිතමු බදු 100යි කියලා. එතකොට එනවා වැය කළ හැකි පෞද්ගලික ආදායම 300. ඊට පස්සේ මෙතන තව සංකල්ප යටට යනවා පෞද්ගලික ඉතුරුම් පෞද්ගලික පරිභෝජනය කියලා. ඒතකොට ඉතුරුම් හොයන්නේ වැය කළ හැකි පෞද්ගලික ආදායමෙන් අඩු කරනවා පෞද්ගලික පරිභෝජනය C. ඒක අඩු කරාම එනවා ඉතුරු. ඒ කියන්නේ අපිට හම්බ වෙන වැය කරන්න පුළුවන් මුදලක් තියෙනවානේ. අපි හිතුව රුපියල් 400ක් කියලා. ඒකේ රුපියල් 200ක් ගාවොත් අනිත් 200 ඉතුරු කරනවා. මේක තමයි මෙතන සරලව කියන්නේ. ඒතකොට වැය කළ හැකි පෞද්ගලික ආදායමෙන් පරිභෝජන වියදම් අඩු කරාම එනවා ඉතුරු. අපි ගානකින්ම මේ ටික බලමු. එතකොට ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. අපි බලමු ගානකට යමු අපි දැන්. ඔයගොල්ලන් අපිට දීලා තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය මුලින්ම. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය පොදු මිල මට්ටම शुद्ध विदेश प्राथमिक आदायम सेवक आदायम CE शुद्ध මෙහෙයුම් අතිරික්තය NOS मिश्र आदायम MI නිෂ්පාදිත මත වෙන සුද්ධ බදු. සුද්ධ බදු. තීරණස්. අගයන් ටික දැම්මොත් මෙතනින් ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම් 100යි පොදු මිල මට්ටම 400යි සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් 200යි සුද්ධ වක්‍ර බදු තියෙනවා ළමයි සුද්ධ වක්‍ර බදු තියෙනවා 300
සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් 200යි. සේවක ආදායම් 600යි. සුද්ධ මෙහෙයුම් අතිරික්තය 500යි. විශ්ව ආදායම් 300යි. නිෂ්පාදනය මත පනවන වෙනස් සුද්ධ වක්‍රබදු 200යි. හරි. එතකොට තමයි මේක තමයි ගාන. අපිට විභාගෙට මෙන්න මෙහෙම එකක් හම්බ වෙනවා. එතකොට අපිට මුලින්ම මේගොල්ලෝ කියනවා ආදායම් ප්‍රවේශය යටතේ දල දේශීය නිෂ්පාදිතය සාධාරණ. එතකොට මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි. මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. මේ ආදායම් ටික සේවක ආදායම්, සුද්ධ මෙහෙයුම් අතිරික්තේ, මිශ්‍ර ආදායම්, නිෂ්පාදිතය මත පනවන වෙනස් සුද්ධ බදු. ඉංග්‍රීසි අකුරු වලින් මම දාන්නම් CENOS MI තීරින S. මෙන්න මේ ආදායම් ටිකේ එකතුව තමයි දල දේශීය නිෂ්පාදිතය වෙන්නේ මූලික මිලට නැත්නම් සාධක මිලට. 600යි 500යි 300යි 200යි 300යි 500යි 1600යි මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය බිලියන 1600ක් වෙනවා. ඊට පස්සේ මේක ඒගොල්ලෝ කියනවා වෙළඳ මිලට පරිවර්තනය කරන්න කියලා. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය ධන සුද්ධ වක්‍රබදු. මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය 1600ක්. ඒකට ගලපනවා සුද්ධ වක්‍රබදු 300. කීයද උත්තරේ? 1900. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. එතකොට වෙළඳ මිලට දල ජාතික ආදායම හොයන්න කිව්වා. මේ දල ජාතික ආදායම සමානයි දල දේශීය නිෂ්පාදිතය ආවා. දල දේශීය නිෂ්පාදිතය ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. දල දේශීය නිෂ්පාදිතය 1900යි. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් කීයද? 200යි. 2100යි බිලියන දල ජාතික ආදායම. මේ රටේ දල ජාතික ආදායම 2100යි බිලියන. ඊට පස්සේ මේක වෙළඳ මිලෙන් පුතේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේගොල්ලෝ කියනවා අපිට සුද්ධ නිෂ්පාදිතය ගණනය කරන්න. සුද්ධ මිලට සුද්ධ දල ජාතික ආදායම ගණනය කරන්න. සුද්ධ දල ජාතික ආදායම. සුද්ධ දල ජාතික ආදායම සමානයි සුද්ධ දල ජාතික ආදායම සමානයි දල ජාතික ආදායමෙන් අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. ප්‍රාග්ධන පරිභෝජන වියදම් නැත්නම් CFC. දල ජාතික ආදායම කීයද ආවේ? 2100යි. මේකෙන් අඩු කරනවා ප්‍රාග්ධන පරිභෝජන වියදම්. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන මේ තියෙන්නේ 100ක්. උත්තරේ 2000යි. සුද්ධ දල ජාතික ආදායම එතකොට 2000යි. ඊට පස්සේ අපිට කියනවා මූර්ත දල ජාතික ආදායම. මූර්ත දල ජාතික ආදායම සමාන මූර්ත නිෂ්පාදිතය සමානයි නාමික නිෂ්පාදිතය බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. නාමික දල ජාතික ආදායම බෙදීම පොදු මිල මට්ටම වැඩි කිරීම 100. නාමික දල ජාතික ආදායම කීයද ආවේ? 2100යි. පොදු මිල මට්ටම 400යි. 100ෙන් වැඩි කරන්න විසිපහ 525යි මූර්ත දල ජාතික ආදායම. මෙන්න මේ විදිහට තමයි ඒකට ආදායම් ප්‍රවේශයෙන් ගාණක් දුන්නොත් මෙන්න මේ ආකාරයෙන් තමයි හදන්නේ. එතකොට මේකේ මුලින්ම වෙනස් වෙන්නේ අර දල දේශීය නිෂ්පාදන මූලික මිලට නැත්නම් සාධක මිලට
දල දේශීය නිෂ්පාදිතය හොයන විදිය තමයි මුලින්ම වෙනස් වෙන්නේ. මේ සේවක ආදායම්, සුද්ධ මෙහෙයුම් අතිරික්ත මිශ්‍ර ආදායම්, නිෂ්පාදිතය මත පනවන වෙනස් සුද්ධ බදු එකතු කරාම තමයි මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය එන්නේ ආදායම් ප්‍රවේශයේදී. නිෂ්පාදන ප්‍රවේශයේදී කෘෂි කාර්මික සේවා යන එකතු කරාම තමයි නිෂ්පාදන ප්‍රවේශයෙන් දල දේශීය නිෂ්පාදනය හොයන්නේ. අනිත් ටික හදන විදිහටම තමයි හදන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මෙතනින් පෞද්ගලික ආදායම සහ පෞද්ගලික ඉතුරු අපි මෙතනින් තව පොඩ්ඩක් එකතු කරමු පල්ලෙහාට. පෞද්ගලික ඉතුරු පණහයි පරිභෝජනය S පෞද්ගලික ඉතුරු කියන්නේ S පරිභෝජනය C පරිභෝජනය C යි කියමු C ඊට පස්සේ අර කුටුම්බයට නොලැබෙන ආදායම් කීපයක් තියෙනවනේ. මොනවද මේ කුටුම්බයට නොලැබෙන ආදායම් ටික? නොබෙදූ ලාභ, ව්‍යාපාර බදු, ණය පියු සාධක, රජයේ පියු සාධක ආදායම්, ප්‍රාග්ධනශය, වෙන්කිරීම, EPF නැත්නම් සමාජ සංරක්ෂණ දායක අරමුද සංරක්ෂණ කෙටින් කොහොම ලියුවා. හරි ඊට පස්සේ අපි නොබෙදූ ලාභ දාමු 50ක්, ව්‍යාපාර බදු CI 50යි 25යි 75. එහෙම දාමුකෝ අපි සරලව. හරි ඊට පස්සේ ඔයගලන්ට ප්‍රශ්නයක් දෙනවා. පෞද්ගලික පරිභෝජනය පෞද්ගලික ආදායම සොයන්න. පෞද්ගලික ආදායම සොයන්න. කොහොමද මෙහෙම දුන්නොත් හදන්නේ? පෞද්ගලික ආදායම හොයන්න නම් මුලින්ම දල ජාතික ආදායම සොයාගෙන ඉන්න ඕනේ. අපි ඉස්සෙල්ලා හැදුවේ දල ජාතික ආදායම. ඒක හොයාගෙන ඉන්න ඕනේ. අපිට දල ජාතික ආදායම අපි සරලව දාමු. අපි හෙව්වා කියලා හිතලා දල සමීකරණ ලියමු මුලින්ම දල ජාතික ආදායම අඩු කරනවා කුටුම්බයට නොලැබෙන ආදායම් එකතු කරනවා සංග්‍රාම. මෙතන දාමු අපි සංග්‍රාම කීයද? සංග්‍රාම දාමුකෝ 500ක්. රජයෙන් විදේශාංශයෙන් දෙකෙන්ම හම්බෙන සංග්‍රාම 500ක්. එතකොට දල ජාතික ආදායම අපි ගමු 2000ක් කියලා. 2000. ඒකෙන් අඩු කරනවා කුටුම්බයට නොලැබෙන ආදායම. මෙන්න මේ ටික තමයි පුතේ කුටුම්බයට නොලැබෙන ආදායම් වලට ගන්න. නොබෙදූ ලාභ, ව්‍යාපාර බදු, රජයේ පියු සාධක ආදායම්, ප්‍රාග්ධනශය වෙන්කිරීම, සමාජ සංරක්ෂණ අරමුදල් දායක. ඒක. එතකොට නොබෙදූ ලාභ දල ජාතික ආදායම අඩු කරන නොබෙදූ ලාභ 50යි, ව්‍යාපාර බදු 100යි, රජයේ පියු සාධක ආදායම් 50යි, ප්‍රාග්ධනශය වෙන්කිරීම 25යි, සමාජ සංරක්ෂණ දායක ගෙවීම් 75යි. ඒකට එකතු කරනවා ආයේ සංග්‍රාම රජෙන් හා විදේශාංශයන්ගෙන් හිමි වූ සංග්‍රාම එකතු කරනවා. කීයද? 500යි. එතකොට 2000න් අඩු කරනවා මෙතන කීයද? 100යි 200යි 300යි. කුටුම්බයට නොලැබෙන ආදායම් 300යි, සංග්‍රාම 500යි. මේ ඔක්කොම මනක්කල්පිත අගයන් 2000යි 2000න් අඩු කරාම 300ක් 1700යි 1700ට 500ක් එකතු කරාම 2200යි 2200යි තමයි එතකොට පෞද්ගලික ආදායම ආවේ 2200යි. මම මේ මනක්කල්පිත ගැන දාපු හින්දා තමයි මේම වැඩි ගාණක් ආවේ 2200යි පෞද්ගලික ආදායම බිලියන 2200යි. අපිට ඒගොල්ලෝ කියන ඊට පස්සේ පේපර් එකේ කියනවා
පෞද්ගලික ආදායම හෙව්වට පස්සේ වැය කළ හැකි පෞද්ගලික ආදායම හොයන්න කියලා. වැය කළ හැකි පෞද්ගලික ආදායම හොයන්නේ YD වැය කළ හැකි පෞද්ගලික ආදායම YD ඒකෙන් අඩු කරනවා පෞද්ගලික ආදායමෙන් අඩු කරනවා බදු. පෞද්ගලික ආදායම කීයද ආවේ 2200යි 2200 බදු කීයද අපි ගමුකෝ බදු අපි හිතලා දාමු බදු 200ක් කියලා. මෙතන අගයක් නැති හින්දා මම දැම්මේ නැහැ කලින් මෙතනට අගයක් 2000යි එතකොට. පෞද්ගලික වැය කළ හැකි පෞද්ගලික ආදායම 2000යි. YD ඒක වැය කළ හැකි පෞද්ගලික ආදායම. ඊට පස්සේ අපි බලමු ඒගොල්ලෝ කියන ප්‍රශ්න පත්‍රයේ කියනවා අපිට පෞද්ගලික ඉතුරුම් හොයන්න කියලා. ඉතුරුම් S ඉතුරුම් හොයන්නේ වැය කළ හැකි පෞද්ගලික ආදායමෙන් අඩු කරනවා පරිභෝජන වියදම් C. වැය කළ හැකි පෞද්ගලික ආදායම කීයද ආවේ 2000යි. ඒකෙන් අඩු කරනවා පරිභෝජන වියදම්. පරිභෝජන වියදම් ඒ පේපර් එකේ දෙනවා මේ ලයිස්තුවෙන් පරිභෝජන වියදම් කියලා. අපි හිතමු පරිභෝජන වියදම් 1200යි කියලා. 1200යි. ඒ කියන්නේ ඉතුරුම් 800යි. වැය කළ හැකි පෞද්ගලික ආදායම 2000යි. ඒකෙන් 1200ක් පරිභෝජනය කරනවා. ඉතුරු 800 ඉතුරුම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. YD සමානයි C ධන S. ඒ කියන්නේ වැය කළ හැකි පෞද්ගලික ආදායම හැමතිස්සෙම සමාන වෙන්නේ ඉතුරුම් වලටයි පරිභෝජනයටයි. මෙන්න මේ කොටස් දෙකට තමයි වැය කළ හැකි පෞද්ගලික ආදායම ඇතුළත් වෙන්නේ. මොනවාද? ඉතුරුම් වලටයි පෞද්ගලික පරිභෝජනය වලටයි. එතකොට ආදායම් ප්‍රවේශය යටතේ ඔයගලන්ට අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා කරා. දල දේශීය නිෂ්පාදිතය හොයන්න පුළුවන්, දැන් දල ජාතික ආදායම හොයන්න පුළුවන්, සුද්ධ නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන්, මූර්ත නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන්, පෞද්ගලික ආදායම ගණනය කරන්න පුළුවන්, වැය කළ හැකි පෞද්ගලික ආදායම ගණනය කරන්න පුළුවන්, ඉතුරුම් හොයන්න පුළුවන්, පරිභෝජනය හොයන්න පුළුවන්. ඉතින් දරුවනේ මම හිතනවා අද අපි මේ කරපු උත්සාහය නිෂ්පාදන ප්‍රවේශයේ දල ජාතික ආදායම ජාතික ගිණුම්කරන නිෂ්පාදන ප්‍රවේශය ගැන කතා කරා, ආදායම් ප්‍රවේශය ගැන කතා කරා, වියදම් ප්‍රවේශය ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. මොකද වියදම් ප්‍රවේශය ටිකක් ගැඹුරින් තියෙන හින්දා සංකල්ප ටික සාකච්ඡා කරන්න අද දිනේ අපිට කාල වේලා මදි බවක් තමයි තියෙන්නේ. අපි අනාගතයේදී ඉදිරියේදී ඒ සම්බන්ධ වීඩියෝ ඉදිරිපත් කරන්න. එතකොට නිෂ්පාදන ප්‍රවේශයේ ආදායම් ප්‍රවේශයේ වියදම් අපි හිතනවා බොහෝ දුරට අවම වෙන්නේ නැති කියලා අපි ඉතින් දැනට සමු ගන්නවා. ඉදිරියේදී තවත් බොහෝ ආර්ථික විද්‍යාව සම්බන්ධ බොහෝ පාඩම් ඔබට ඉදිරිපත් කිරීමේ අරමුණු ඇතිව අපි අද දිනේ ඔබගෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.